තාත්තික සංඛ්‍යාව. පුතේ සංඛ්‍යාවක් කියන්නේ ඉලක්කමක්. මේ ඉලක්කම් වලින් හැදිච්ච එකක් සංඛ්‍යාවක්. අපි මේ සංඛ්‍යා ගැන කතා කරනකොට අපි චූටි කාලේ ඉඳලා අද වෙනකන් ආපු මේ ගමනේදී එක වර්ගවල සංඛ්‍යා කතා කරා. ඔත්තේ සංඛ්‍යා, ඉරට්ට සංඛ්‍යා, ප්‍රථමක සංඛ්‍යා, වර්ග සංඛ්‍යා ආදී විවිධ වූ සංඛ්‍යා වර්ග කතා කරා. ඔය ඔක්කොටම කලින් ඔයා 6 වසරින් ඉගෙන ගත්තා එක සංඛ්‍යා වර්ගයක්. මම එතන ඉඳලා ඉස්සරහට යනවා. අර හැම එකක්ම හැබැයි කතා කරන්නේ නැහැ. මුලින්ම අපි කතා කරා පුතේ නිකිල කියලා જાතියක්. නිකිල කියලා જાතියක්. නිකිලයක් කියන්නේ බැටියෝ ධන හෝ ඍණ. ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා අපි නිකිල කියලා හැඳින්වුවා. මොනවද? ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා. අද පාඩම නිකන් තියරි පාඩමක්, ඉතිහාස පාඩමක් වගේ ගණිතයේ සංඛ්‍යා ගැන. හරිද? මේ පාඩම වැදගත් වෙන්නේ දැනත් අහන් ඉන්නකෝ. වැදගත් වෙන්නේ එක්සෑම් එකේදී ගාණක් හදාගෙන ගියාම අන්තිම උත්තරේ ගන්න වෙලාවට මේක වැදගත් වෙනවා. මං කියන්නේ O level වල පළවෙනි වාරි භාගේ නම් මේ පාඩමෙන් ගානක් දෙකක් එයි. හරිද? එහෙම එනවා. එහෙම නැත්තම් සංඛ්‍යා දන්නේ නැතුව මොන ජීවිතයක්ද නේද? O level උත් ලිව්වා ගණන් වලට ඒකුත් ආවා සංඛ්‍යා දන්නේ නැහැ. නිකිල. පුතේ නිකිල අපි හැම වෙලේම හඳුන්වන්නේ කැපිටල් Z අකුරෙන්. ඔයාට කොයි හරි මොහොතක මේක මතකද දන්නේ නැහැ. සාකච්ඡාවක් විදිහට කරමු. ඔයාට කොයිද හරි මතකද මේ අපි කැපිටල් Z අකුරෙන් අංක නම් කරා. සංඛ්‍යා නිකිල නම් කරා. කාට හරි මතකයිද? අන්න වැටේ. මතකයි නම් එක පාඩමක මෙන්න මේක හම්බ වෙනවා. එක පාඩමක මේක හම්බ වෙනවා grade 10 වල. Z අකුර තමයි ගන්න කියලා එදා පැහැදිලිව අපි කියනවා. එලකිරි. කුලක පාඩමේ. කුලකයක ජනන ස්වරූපය ගැන කියද්දි එතන තියෙනවා අන්න සංකේතයක් Z කියලා. එදා මම කියනවා පුතේ විභාගෙදී આવොත් Z කියලා දාලා ඔය නිකිලයක් ගැන කියන්නේ කලබල වෙන්න එපා. එහෙම එකක් අපි දැක්කේ නැහැ නේ කියලා කලබල වෙන්න එපා. Z කියන්නේ නිකිල කියලා කියනවා. ඔව් පුතේ මේ හැම සංඛ්‍යා වර්ගයක්ම හඳුන්වන්න අපිට සංකේත තියෙනවා. නිකිල. මේ නිකිල ගත්තාම ධන නිකිල, ඍණ නිකිල කියලා තව වර්ග දෙකක් තියෙනවා. මොනවද වර්ග දෙක? එකක් ධන නිකිල, අනිත් එක ඍණ නිකිල. වර්ග දෙකයි මොනවද? ධන නිකිලයි ඍණ නිකිලයි. පුතේ බිඳුව ධන නිකිලයකුත් නෙමෙයි පුතේ. බිඳුව ඍණ නිකිලයකුත් නෙමෙයි. බිඳුව ධන නිකිලයකුත් නෙමෙයි. බිඳුව ඍණ නිකිලයකුත් නෙමෙයි. ජීවිතයේදී ඕන තරම් එහෙම ඉන්නවා. ඒ පැත්තට අයිති වෙන්නේ නැහැ. මේ පැත්තට අයිති වෙන්නේ නැහැ. නේද? හැබැයි ඒ ගොඩට අයිති වෙනවා. ඒ ගොඩට අයිති වෙනවා. නේ? දැන් සමහරව ඉන්නේ අපි අරන්. කටි අරන්. දැන් ඔය මේ දවස්වල සමහර ටීවී එකක් තියෙනවා. ඊයා ගෑල් ළමෙක්. නේ ගෑල් ළමෙක් නේ. පිරිමි ළමෙක්. ඒත් නෑ. ළමෙක් තමයි. ළමෙක් මිනිස්සෙක් ගෑනු කෙනෙක්ද දන්නේ නැහැ. පිරිමි කෙනෙක්ද දන්නේ නැහැ. මිනිස්සෙක්ද නිකිලත් ඒ වගේ. හරිද? නිකිලත් ඒ වගේ. නිකිල ගන්නකොට බිඳුව ධන කෙනාට අයිති වෙන්නේ නැහැ. බිඳුව ඍණ කෙනාට අයිති වෙන්නේ නැහැ. බිඳුව කියන්නේ නිකිලයක්. බිඳුව කියන්නේ නිකිලයක්. ධනද නැහැ. ඍණ නැහැ. පුතේ මේ නිකිල ගැන කතා කරනකොට අපිට වැදගත් දෙයක් තියෙනවා මෙන්න මෙහෙම කතා කරන්න. නිකිල ගැන කතා කරනකොට අපිට වැදගත් දෙයක් තියෙනවා මෙන්න මෙහෙම. එකක් තමයි ධන නිකිල. වෙන් කරලා ගත්තොත් Z+ කියලා ගන්නවා. කුලක අංකණයෙන් පෙන්නුවොත් 1 2 3 ආදී වශයෙන් මට මෙයාව කියන්න පුළුවන්. ඍණ නිකිල ගත්තොත් අපිට Z ඍණ කියලා ගන්න පුළුවන්. ඒකෙදි නම් මම දාන්න වෙනවා ඍණ 1 ඍණ 2 ඍණ 3 ආදී වශයෙන් අපිට දාන්න වෙනවා. මේ ඉන්නේ ධන හා ඍණ නිකිල. මේ ඉන්නේ කවුද? ධන හා ඍණ නිකිල පෙන්නලා තියෙනවා වෙන වෙන වශයෙන්. හැබැයි අපිට ධන ඍණ මේ දෙකම දාලා කවුරු හරි නිකිල කියලා කියන්න කිව්වොත් කොහොමද අපි පෙන්නන්නේ?
අන්න ඒකට ආකාර දෙකක් තියෙනවා. හරි. ඔය කලින් කියපු කතා මේ දක්වා ටියුට් එකේ මම print කරලා තියෙනවා. ඔයාලට කියව ගන්න. ඒ ප්‍රමාණවත්. හරිද? පැහැදිලි කිරීම කරා ටියුට් එකේ print කරා. හැබැයි පැටියෝ නිකිලයක් කියන එක සමහර වෙලාවට ඔයාට ලකුණු කරන්න අවස්ථාවක් හම්බෙන්නේ තමයි නිකිලේ ඔයාට ලියන්න තියෙනවා. නිකිලයක් නම් අපිට ආකාර දෙකකින් ප්‍රකාශ කරන්න පුළුවන්. නිකිලයක් නම් අපිට ආකාර දෙකකින් ප්‍රකාශ කරන්න පුළුවන්. Z කියන කෙනා සමාන වෙනවා. මේ Z කියන කෙනා සමාන වෙනවා පැටියෝ කාටද දන්නවද? මේව කියන්න පුළුවන්. බිංදුව. ධන හෝ ඍණ 1. ධන හෝ ඍණ 2. ධන හෝ ඍණ 3. ඇත්තනේ මේ විදියට අපිට කියලා කියාගෙන යන්න පුළුවන් 33යි දාන්නේ එලෙසම ඉදිරියට යනවා. 33යි දාන්නේ එලෙසම ඉදිරියට යනවා කියන්නේ. එහෙම හෝ තවත් විදියක් තියෙනවා පුතේ මේක කියන්න. ඉතින් මෙහෙම කියන්නත් පුළුවන්. මේ විදියටම ආවේ මේ විදියටම කොයි විදිහද ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව ඊට පස්සේ මාරු වෙනවා ධන 1 ධන 2 ධන 3 පේන්නේ නැතු යනවා නේද? ආවේ ඒ විදියටමයි යන්නෙත් ඒ විදියටමයි කියලා අපිට දාන්න පුළුවන්. මොකද්ද? අගට 33ක් තියන්න පුළුවන් ආපහු. අගට 33ක් තියන්න පුළුවන්. අගට 33ක් තියලා ඒක පෙන්වන්න අපිට පුළුවන්කමක් තියෙනවා. හරිද? එක්කෝ එහෙම නැත්නම් මෙහෙම. ඔය ක්‍රම දෙකෙන් කොයිකට පෙන්නුවත් නිකිලමයි. ටියුට් එක ගන්න, ටියුට් එක නැති පැටව දැනට තමන්ගේ පොතේ ලියා ගන්න. අපිට පස්සේ පුළුවන් ටියුට් එක ගත්තාම print කරගත්තාම මේකේ දාගන්න. ටියුට් එකේ පළවෙනි පිටුවේ මම ඔයා කියලා තියෙනවා නේද? ස්වභාවයෙන් අපි අඳුරගන්නේ මෙන්න මේවා. ඒවා ගණිත සංඛ්‍යා කියලා කියනවා. 1 2 3 කියන්නේ ගණින ඒවා. ගණින කොට අපි පාවිච්චි කරන්නේ ඒවා. ඊට පස්සේ ධන නිකිල ඍණ නිකිල ආදී වශයෙන් පෙන්නලා නිකිල හඳුන්වන මේ තැන් දෙක ලියා ගන්න ඉස්සරක් තියනවා ටියුට් එකේ ලියන්න. සටහන් කරගන්න පුතේ දෙක. ඔය තියෙන්නේ නිකිල හඳුන්වා දෙන්න පුළුවන් කුලකාංකන. මේ අවයව සංගල වරහන් තුල දැක්වීම කියන ක්‍රමය. මේ අවයව සංගල වරහන් තුල දැක්වීම කියන ක්‍රමය කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙනවා නම් මයික් ඔන් කරා ඇහුවා. මයික් ඔන් කරා ඇහුවච්චා. බය වෙලා දින්නේ. රවුලක් වවාගෙන පොණ්ඩෙත් වවාගෙන සැලුන් එකක් හොයාගන්න නෑ මං ඒකයි. හරි. ලියාගත්තද? පොඩ්ඩයි නේ සර්. හරි. ඔන්න දැන් ඔයාගේ ඔළුවේ තියෙනවා නිකිල නම් Z. නිකිල නම් Z. හරි. නිකිල නම් Z. shape ने ඊළඟට පුතේ නිකිලවල අපි කලින් යමක් හෝ දැනන් හිටියක්
නිකිල කියන්නේ මොකක්ද කියලා අපි යමක් කලින් දැනන් හිටියත් පොඩ්ඩක් හරි මේ ඊළඟට අපි කතා කරන්නේ අපි කවදාවත් දන්නේ නැති කෙනෙක්. අපි කවදාවත් දන්නේ නැහැ යා. කවද? අපි දන්නේ දැනන් හිටියේ නෑ ප්‍රකෘති සංඛ්‍යා කියලා වර්ගයක් තියෙනවා කියලා. අපි මෙතෙක් කල් ඒ ගැන කතා කරෙත් නෑ. උදේ ප්‍රකෘති සංඛ්‍යා කියලා වර්ගයක් තියෙනවා. මොනවද? ප්‍රකෘති සංඛ්‍යා. කියන්නේ විකෘති ඒවා තියෙනවද නැහැ? මේ යන්න. දැන් ඔයා කඩේ ගිහිල්ලා එනවා. අම්මා ඔයාට කඩේ යන රුපියල් 100ක් දුන්නා. ඔයා කඩේ ගියා. අම්මා දන්නවා හාල් කිලෝ එක 90යි කියලා. අම්මා ආවම කියනවා ඉතුරු දෙන්න. ඉතුරු දෙන්න කියනකොට හාල් කිලෝ එක 90යි වුණාට හාල් වැඩි වෙලා තිබ්බේ රුපියල් 110ක අතේ තිබ්බ ටොෆි කන්න කියලා අරන් ගිය රුපියල් 10ක් දීලා තමයි අරන් ආවේ. දැන් ඔයා ගාව නැහැ. ඔයා අම්මට කියනවාද අම්මි ඍණ 10යි ඉතුරු. ඒ 100ක් තිබ්බ තව අතිරුත් 10ක් කියන්නේ. ඉතුරු ඍණ 10යි අම්මි. අම්මා එතකොට හිතන අනිවාර්යෙන් කඩේ යද්දි බයිසිකලේ පෙරලා කියනවා. හරිද? අපි සාමාන්‍යයෙන් ඒව භාවිතා කරන්නේ නැහැ පුතේ. එදිනදා ජීවිතේදී අපි ඒවා භාවිතා කරන්නේ නැහැ. මේ ඍණ සංඛ්‍යා භාවිතා කරන්නේ ඔන්න ඍණ අත්හැරියා. ඍණ ප්‍රകൃතියක් නෙමෙයි. ඍණ ප්‍රകൃතියක් නෙමෙයි ඍණ අත්හැරියා. හැබැයි එතනින් ඉස්සරහට ආවම ඔන්න ගැටලුවක් ඇති වුණා. බිඳුව මොකක්ද? බිඳුව ප්‍රകൃතියක්ද නැද්ද කියලා ගණිතඥයන් අතර පවා සාකච්ඡා ඇති වුණා. එයාට ඇත්තා මෙයාට ඇත්තා. ගණිතේ මෙච්චර දිනුනාට පුතේ තාම එකගතාවයකට ඇවිල්ලා නැහැ. බිඳුව ගැන. ප්‍රකෘති සංඛ්‍යා කියලා සමහරු කිව්වා සමහරු කො නැහැ කියලා. සමහරු කිව්වා මුකුත් නැත්නම් අපි කියනවනේ බිඳුවයි කියලා. නේද? පිළිතුර කියන්නේ බිඳුවයි. ඒවා පෙන්නන්න මොකක් හරි සංකේතයක් ඕනේ. එතකොට බිඳුවත් සංඛ්‍යාවක්. මුකුත් නැහැ කියනකොට බිඳුවක් දාන්න වෙනවා. සමහරු කිව්වා මුකුත් නැහැ නේ මුකුත් නැත්නම් මොකටද දාන්නේ? වැඩක් නැහැ. ප්‍රකෘති නැහැ. ඔන්න ඔය අවසන් එකගතාවයකට එන්න බැරි වෙලා ගණිතඥයෝ ඒ කියන්නේ සෑහෙන අප්ග්‍රේඩ් කරලා දැන් ඉංජිනේර කෙනෙක් ඌට වඩා සෑහෙන ඉගෙන ගන්න. හරිද? දැන් මම ගණිතඥයෙක් එක්ක ගණන් හදන්න ගියොත් සෑහෙන නෝඩි වෙලා එන්න වෙනවා. හරිද? ඉංජිනේරට වඩා සෑහෙන උඩට තියලා තියෙනවා ගණිතඥයා. හරි? එතකොට ඌත් එක්ක බලද්දී අපි නිකන් පොඩි උන්. මොකද උන් ගණන් හදලා. හරිද? එතකොට ඒ ගණිතඥයෝ පොත් ලියනකොට ඔය නිකන් පාරවල් අයින ඉන්න දෙනා නේද? බලා නිකන් අරන් ඔය බුක් ෂොප් වලින් ගාරන පොත් බලන්නකෝ. උපාධියක් ඩිප්ලෝමා එකක්වත් නැහැ. ඩිප්ලෝමා එකක්වත් නැහැ. ඔහේ පොත් ලියනවා. පොත් කාගේ හරි පොතක් ගන්නවා. වෙනස් කර කර කමරාට 9 දානවා 40ට 50 දානවා ඔන්න එන්න ගණන් පොතක් ඌ ලියනවා. හරි. එහෙම ලියන එක නෙමෙයි කියන්නේ හොඳ පොත් ලියනවු ලොකු පොත් ලියනවු ගණිතඥයෝ ලියන පොත්වල උන් ලියන උඩින් ඌ බිඳුව ප්‍රකෘති සංඛ්‍යාවක්ද නැද්ද කියලා පිළිගන්නවද නැද්ද? බිඳුව ප්‍රකෘති සංඛ්‍යාවක් ලෙස සලකා පොත ලිව්වා කියලා ඌ කියනවා. එතකොට මේ පොත් ගැන හිතා ගන්න. පොත පටන් ගන්න එහෙම ලියලා තියෙනවා කියන්නේ පොත කොහොමද කියලා. හරිද? එතකොට පුතේ මේවට දැන් ප්‍රകൃති කියන අපි එදිනදා ස්වභාවිකව පාවිච්චි කරන ඒවා නේද? ස්වභාවික සංඛ්‍යා කිව්වා. නේද? ස්වභාවික කියන්නේ නැචරල් නේ. එන්න අකුරෙන් අපි මේවා අංකණය කරා. ඔන්න එතකොට ප්‍රකෘති සංඛ්‍යා දක්වාට ප්‍රකෘති සංඛ්‍යා වලට අපි n ගත්තා. ප්‍රකෘති වලට අපි කැපිටල් N අකුර පාවිච්චි කරනවා. ප්‍රකෘති සංඛ්‍යා ගැන කියද්දී n සමානයි 1 2 ඇයි මම බිඳුව පිළිගන්නේ නැහැ. ඒකේ හිතන්න. එහෙම ලොරි ටෝක් දෙන්න මම ගණිතඥයෙක් නෙමෙයි. අච්චු පොතේ දීලා නැහැ ඔයාලා. අච්චු පොතේ බිඳුව දීලා නැහැ. ලියාගන්න එකට. ඊළඟ ඉස්සරේ දාන්න n 1 2 3 දාන්න. අච්චු පොත බලන්න අච්චු පොතේ දීලා නැහැ බිඳුව. ඒකෙන් තමයි බිඳුව ගන්නෑ. ඒකයි හේතුව. හරි. තමන් ඕන
අච්චුපොත් නැති අය අච්චුපොත PDF එක හරි දිග අරගන්න. දෙකම එක සැරේ දිග අරගන්න බැරි නම් කරන්න දෙයක් නැහැ. නැත්නම් තමන්ට පුළුවන් තමන්ගේ මම PDF එවලා තියෙන හැමෝටම ටියුට් එකේ PDF එකක් හරි එවලා තියෙන්නේ. එහෙමත් නැත්නම් කියන්න. එහෙමත් නැත්නම් කියන්න. හරි. ඒක දාගත්තා. එතකොට ඇයි අපි බිඳුව සැලකුවේ නැති අච්චුපොතේ නැති හින්දා. අපි දන්නවා බිඳුව ගැන තර්ක තියෙනවා. මම ටියුට් එකෙත් ඒක දාලා තියෙනවා. සටහනක් කියලා ප්‍රකෘති සංඛ්‍යා ගණිතඥයන් අතර පොදු එකඟතාවයක් නැහැ. යම් හේතුන් හින්දා බිඳුව සලකනවා කියනවා හැම පොතකම කතුරු ලියනවා කියනවා. හරිද? හරි. ඊට පස්සේ පුතේ අපි කතා කරන්නේ පරිමේය සංඛ්‍යා ගැන. ඔන්න තව જાතියක් එනවා අපිට පරිමේය. ගොඩාක් જાති නෑ පරිමේය. ඒක අංකණය කරන්නේ Q ගෙන්. හරිද? පරිමේය අංකණය කරන්නේ Q ගෙන්. පරිමේය සංඛ්‍යා ගැන කතා කරනකොට පුතේ අපි කියනවා භාග සංඛ්‍යාවක් විදියට ප්‍රකාශ කරන්න පුළුවන් ඕනෑම එකෙක්. කොහොම ප්‍රකාශ කරන්න පුළුවන්ද? භාග සංඛ්‍යාවක් ලෙස ප්‍රකාශ කළ හැකි. ඇලිද? භාග සංඛ්‍යාවක් ලෙස ප්‍රකාශ කළ හැකි ඕනම කෙනෙක් අපි කියනවා පරිමේය සංඛ්‍යාවක් කියලා. මොනවද පරිමේය සංඛ්‍යාව? ඒ කියන්නේ දැන් මේ භාග සංඛ්‍යාවක් කිව්වොත් ඔයා දන්නවා 3 බෙදීම 7. චුට්ටක් ආපහු එක මේ කියනවද? භාග සංඛ්‍යාවක් විදියට ඒ කියන්නේ හරයක් සහ ලවයක් සහිතව ප්‍රකාශ කරන්න පුළුවන්කමක් තියෙන ඕනම කෙනෙක්. හරයක් හා ලවයක් සහිතව ප්‍රකාශ කරන්න පුළුවන් ඕනම කෙනෙක් අපි කියනවා කවුරු කියලාද? පරිමේය සංඛ්‍යාවක්. එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට සර් නිකිල පරිමේයද? මේ බලන්න 5 කියන්නේ මට ලියන්න පුළුවන් 5 බෙදීම එක. එතකොට 5ක් මොකද්ද? පරිමේය සංඛ්‍යාවක්. 5 මට ඕන නම් ලියන්න 7 ලියන්න පුළුවන්. 14 බෙදීම 2. ඕනම නිකිලයක් භාගයක් විදියට ලියන්න පුළුවන්. හැබැයි මෙතනදී භාගයක් විදියට ලියන්න පුළුවන් එක වගේම තව කොන්දේසියක් දානවා. හැබැයි හරිය ලවේ ඉන්න ඕන කවුද? නිකිල. හරිය ලවේ ඉන්න ඕන නිකිල. නිකිල කියන්නේ ධන හෝරින පූර්ණ සංඛ්‍යාව. ධන හෝරින පූර්ණ සංඛ්‍යාව තමයි නේද නිකිල ඉන්න ඕන. එතකොට ඔයාට පොඩි අවුලක් එනවා. එතකොට සර් නිකිල නැති මොනවා හරි සංඛ්‍යා තියෙනවද? කාට හරි එහෙම එකක් මතකයිද? නිකිලයක් නොවන සංඛ්‍යාව හරයට එන්නේ. කවුරු හරි දන්නවනම් කියන්න බලන්න. නිකිල නොවන මොනවද? 5 බෙදීම මූල 3. මෙන්න මේ වගේ මූල ලකුණු සහිතව ප්‍රකාශ කරන ඒවා ඉන්න බෑ. ඒ වගේ තව ඒවා තියෙන්න පුළුවන්. එහෙනම් පරිමේය සංඛ්‍යාවක් කියන්න පැටිව හරේ ලවය සහිතව ප්‍රකාශ කරන්න ඕන. ඒ කියන්නේ භාගයක් විදියට ප්‍රකාශ කරන්න ඕන. නිකිල තියෙන්න ඕන. හැබැයි නිකිල තියෙන්න ඕන කියද්දි එක නිකිලයක් නම් ඕකට ගාව ගන්නෙ නෑ කියනවා. හා කාට හරි කියන්න පුළුවන්ද ගාව ගන්න නැති නිකිලේ? කොයි නිකිලේද ගාව ගන්න නැතුව ඇත්තේ? ඔව් මේකට ගාව ගන්න. ඇයි දන්නවද? ඔයා මගේ ජ්‍යාමිතිය සෙමින එකට ආව නම් මම මේකෙදි කියනවා 5 බෙදීම බිඳුවේ අගේ කීයද පුතේ? බිඳුවයි. දැන් දූට අම්මා චොකලට් 5ක් දීලා තියෙනවා. කියනවා දූ එක චොකලට් එකක්වත් කන්න එපා. ඔයාලා කවුරුත් මේ චොකලට් බෙදා ගන්න එපා. මේක මට හෙට ගමනක් යද්දි ඒ ගෙදර ළමයින්ට දෙන්න ගෙනාවු චොකලට් 5. උඹලා තුන් දෙනා මේක බෙදා ගන්න එපා කියලා තගක් දාලා අම්මා යනවා.
අම්මා එනකොට එක චොකලට් එකක්වත් නැහැ. අම්මා මොකද චොකලට් වලට උනේ? නෑ අම්මේ. අපි බෙදාගත්තේ නෑ. කවුරුත් බෙදාගත්තේ නෑ කියන්නේ බිඳුවයි. බෙදාගත් සංඛ්‍යාව බිඳුවයි. 5 බිඳුවෙන් බෙදුවාම අම්මේ උත්තරේ බිඳුවයි. ඒක කිව්ව වෙලේ ඉඳලා සතියක් විතර මුක්කනවා. එතකොට 5 බෙදීම බිඳුව බිඳුවයිද? නෑ. නෑ. එහෙනම් අර්ථ ශූන්‍ය. පහ බෙදීම බිඳුව මං එදා කිව්වා අපි ඒ ගැන කතා කරන්නේ නැහැ පුතේ. හරයට බිඳුව තියෙන අවස්ථා නොසලකා හරින්න කියලා මම එදා කිව්වා. ඕක මතක නම් කියලා දෙන්නේ මොකේද දන්නවද? 9 වසරේදී ප්‍රත්‍යක්ෂ ගැන කතා කරනකොට දෙපැත්තම ඕනම එකකින් බෙදන්න පුළුවන්. හැබැයි බිඳුව ගාව ගන්න එපා කියලා එදත් කියනවා. ඇයි? බිඳුව බෙදුවාම මේක පුතේ අර්ථ ශූන්‍යයි. ගණිතයේදී නිකන් කුණුහරුප වගේ. ගණිතයේදී මේවා නිකන් කුණුහරුප වගේ කියන්න පුළුවන්. ඕ නිකන් මේ ඒ જાතිය වැඩ කරන්න එපා නිකන්. අපි කුණුහරුප කියන්නේ නැහැ පුතේ. අපි නරක වචන කියන්නේත් නැහැ. ඒකට අපිට කියන්න පුළුවන්. දැන් ඔය කියනකොට එකක් කියලා තිබ්බා මේ සර් මම මිස්ටර් යවන්නම් ඊළඟ දවසේ නිකන් එහෙමයි ඒ જાතිය වැඩ මිස් කරන වෙලාවට වන්තිමේන මිස් කෝල් යන්නේ එදා. තේරුණොත් සමහරු දන්නේ නැහැ. අන්න පහවෙනිම බිඳුව කියන්නේ කුණුහරුපයක් අර්ථ ශූන්‍ය කතාවක්. එතකොට ඔන්න බිඳුව ගන්නෙත් නැහැ. ඔන්න දැන් ඔයාලට පැහැදිලි. මොකද්ද පැහැදිලි? පරිමේය සංඛ්‍යා කියන්නේ භාග සංඛ්‍යාවක් විදියට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න ඕන. උඩයි යටයි නිකිල තියෙන්න ඕන. හැබැයි යට බිඳුව තියෙන්න බෑ. ඕක තමයි පරිමේය සංඛ්‍යා ගැන කතාව. ඉතින් එතෙන්ට යනකොට මම ඔයාලට චූටි නෝට් එකක් කම්ප්ලීට් කරගෙන යනවා. හරිද? එතකොට ඔයාලට තව දුරටත් ඒ හරියට යනකොට මේ මං කියන කතාව පැහැදිලි වෙනවා. පරිමේය සංඛ්‍යා කුලකය කියලා මං කියු කියලා දාලා නිකිල මෙන්ම භාගද සංඛ්‍යාවේ පරිමේය සංඛ්‍යා ලෙස ගත හැකි. ඒතර පරිමේය වචනේ නෑ. භාග සඳහාද එකතු කිරීම, ගුණ කිරීම ආදී ගණිත කර්ම කරන්න පුළුවන්. හරිද? නිකිලයක්ද භාග ලෙස ලිවිය හැක. එතනින් ලියා ගන්න. මේ 7 බෙදීම 1 7 සමානයි 7 බෙදීම 1 4 සමානයි 8 බෙදීම 2 නිකිලද භාග විදිහට ලියන්න පුළුවන් කියලා පළවෙනි ඉස්සරට මේ දෙක ලියා ගන්න. ඔය වගේ ඒවා ලියන්න පුළුවන්නේ ඇත්ත. ඔව් ඇත්ත. ඒ වගේ ඒවා ලියන්න පුළුවන්. දශම සංඛ්‍යා නිකිල නෑ. දශම සංඛ්‍යා වලට නිකිල කියන්න බෑ පැටියෝ. දශම සංඛ්‍යා වලට නිකිල කියලා කියන්න බෑ කවදාවත් නෑ. පිස්සු ඇති සඳක. ඒව නෑ. ඔන්න ඊළඟට ටියුට් එකේ ඉස්සරහට ගියාම ඊළඟ පිටුවට යන්න බලන්න. දෙවනි පිටුවේ උඩම කියනවා එකම සංඛ්‍යාත්මක අගය සහිත භාග. ඔය කියන්නේ තුල්්‍ය භාග. තුල්්‍ය භාග තියෙන්නත් පුළුවන් නේද? ඒ කියන්නේ මේ 5 කියන එක 5 බෙදීම 1 ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ලියන්න පුළුවන් 10 බෙදීම 2 කියලා ලියන්න පුළුවන් 15 බෙදීම 3 කියලා ලියන්න පුළුවන් එකම සංඛ්‍යාත්මක අගය සහිත භාග තියෙන්න පුළුවන්. දෙවෙනි පිටුවේ උඩම ඉස්සරහට ඕක දාන්න.
හරි හොඳයි. දැන් යනවා ඊළඟට. ඍණ භාගද ඇත. ඇත්තනේ ඍණ භාග තියනවා. 3 බෙදීම 4 ඍණ 5 බෙදීම 6 ඍණ භාගද ඇත. ඍණ 11 බෙදීම 4 ඍණ භාගයක් තියෙන්න පුළුවන්. ඍණ භාග තියෙන්න පුළුවන්. ඊට පස්සේ කියනවා අප සාමාන්‍යයෙන් භාග සංඛ්‍යාවක හරේ හා ලවේ නිකිල තිබිය යුතුයයි සිතා සිටියත් ඒසේ නොවේ. ඒකට ලියන්න යටින් ඒක එහෙම වෙන්නේ නැහැ. ඕ එක බෙදීම මූල 3 මූල 7 බෙදීම 4 නේද? මූල 2 බෙදීම 5 ඔය වගේ හරේ ලවේ නිකිල තියෙන අවස්ථා නිකිල නැතුව මේ වගේ අවස්ථා එන්න පුළුවන්. ඔය නිකිල නෙමෙයි මම ඉස්සරහට ඒ ගැන කතා කරනවා. හරි. ඒ දක්වා අවුලක් තියනවද කාට හරි? මේ දක්වා මේ කියපු කතාවල චූටි හරි අවුලක් ගැට්ටක් ආපදාවක් ප්‍රශ්නයක් තියනම් කියන්න. මේ දක්වා කතාවේ ඔව් දශම සංඛ්‍යා නිකිල විදිහට ගන්න නෑනේ. නෑ. එතකොට දශම දාලා ලියන භාගිකුත් මේ නිකිල මේ භාගයක් නෙවෙයිනේ. සාමාන්‍යයෙන් බැටිව අපි භාග සංඛ්‍යාලයේදී හරියට කවදාවත් දශම ගන්න නෑ. භාග සංඛ්‍යාලයේදී කොහොමත් ලියන්නේ නෑ. තුල්‍ය භාග තියෙනවනේ. තුල්‍ය භාගයක් කළා ටක් ගාලා හරේ පූර්ව සංඛ්‍යා මේ පාඩමේ ඉස්සරහට දැන් මෙහෙම තියන්නේ නෑ. මේකත් හරය පරිමේය කිරීම කියලා ඉස්සරහට උගන්වන්න මේ පාඩම ඉවර වෙනකොට මේවත් මෙහෙම කියන්නේ නැහැ කියලා ඉගෙන ගන්න. තාම ඉගෙන ගන්න නැහැ. ඉස්සරහට උගන්වන්න මේ පාඩමේ අග තියෙන්නේ. අද හම් වෙන්නේ නැති වෙයි ඊළඟ දවසේ වල හම් වෙනවා අපිට. පරිමේය ඒක හරය පරිමේය කිරීම පොඩි පොඩි කතා ටිකක් තියෙනවා. හරි ලේසි. කතා නිකන් අමාරුයි වගේ තේරුණාට හරි ලේසි. හරි. ඔන්න දැන් මම අර හින විස්තරයක් කිව්වනේ. ඔන්න මම දැන් කිව්වා පුතේ පරිමේය සංඛ්‍යාවක් කියන්නේ භාගයක් විදියට ලියන්න පුළුවන් පුතේ. හරේ ඉලවේ නිකිල තියෙන්න ඕන පුතේ. හැබැයි පුතේ හරේ බිඳුව තියෙන්න බෑ. ඔය කියපු කතාව කොහොමද කුලක අංකණයෙන් ප්‍රකාශ කරන්නේ කියලා දැන් මම කියලා දෙනවා. මම කිව්ව කොන්දේසි තුන මතකද? හොඳට මතක තියාගන්න. භාග සංඛ්‍යාවක් විදියට කියන්න පුළුවන් වෙන්න ඕන. හරේ ලවේ නිකිල තියෙන්න ඕන. හැබැයි හරේ බිඳුව වෙන්න බෑ. මතකද කොන්දේසි තුන? අන්න ඒ කොන්දේසි අනුව අපි මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා කුලකවල ඔයා 10 වසරේදී අලුතෙන් ඉගෙන ගත්ත ජනන ස්වරූපයට අනුව. Q වලින් දෙගත්තේ මම කියනවා Q කියන්නේ A බෙදීම B නම්. මෙතන ඉතින් වාඩ උදාහරණයක් වශයෙන් පෙන්නනවා නම් A බෙදීම B වෙනකොට X බෙදීම Y P බෙදීම Q ඔයා කැමති කෙනෙක් ගන්න පුළුවන්. මම කියනවා Q කියන්නේ A බෙදීම B නම්. ගන්න අකුරු දෙක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. තිත් දෙකක් තියලා ජෝඩි මම විස්තර කරනවා. දෙතිතකින් පස්සේ මම විස්තර කරනවා මූ කොහොම කෙනෙක් විය යුතුයිද? හරි. ඊට පස්සේ මම කියනවා දැන් මේ A හා B ගැන කියන්න ඕන. A හා B AB අවයවයක් කාගේද? A හා B මොනවද වෙන්න ඕන? A හා B මොනවද වෙන්න ඕන? නිකිල වෙන්න ඕන. A හා B අවයවයක් කියනවා නිකිලවලට. හැබැයි මූ බිඳුව වෙන්න බෑ නේද? හා එහෙම වෙන්න ඕන. හැබැයි B නම් බිඳුව වෙන්න බෑ. ඒ කියන්නේ හරිය ඉන්න එක බිඳුව වෙන්න බෑ. පැහැදිලිද කියමු කතාව? A බෙදීම B විදියට කිව්වහම කියලා AB කියන්නේ කවුද කියනවා? AB නිකිල වෙන්න ඕන. මේ අවයවයකින් නිකිල වලට අයිති කෙනෙක් වෙන්න ඕන.
නිකිල වලට අයිති කෙනෙක් වෙන්න ඕන. හැබැයි B බිඳුව වෙන්න බෑ. පැහැදිලිද මේ කියපු කතාව? තේරුණාද? මේ විදියට ලිව්වහම AB කියන දෙන්නම නිකිලයක් වෙන්න ඕන. නිකිලයක් වෙන්න ඕන. හැබැයි B බිඳුව වෙන්න බෑ. කාට හරි අවුලක් තියෙනවා නම් කියන්න පැටියෝ. කාට හරි අවුලක් තියෙනවා නම් කියන්න. ඔතන හරි සම්බන්ධයෙන් නෑ එලකිරි. තව විදියක් තියෙනවා. එහෙම නැත්තම් ඒක හෝ කියන්න පුළුවන් Q A බෙදීම B දෙපිටක්. A අවයවයක් නිකිල හා B අවයවයක් ධන නිකිලවල. ඒ නිකිලයක් කිව්වම මේට ඕන එකක් එන්න පුළුවන්. දැන් ධන නිකිලයක් කිව්වම මෙතන බිඳුව එන එක බ්ලොක් වෙනව නේද? B ට එතකොට ධන නිකිලයක් නම් ධන නිකිල නම් ගන්න පුළුවන්. B ට බිඳුව ගන්න හම්බ වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට B ට බිඳුව ගන්න බෑ. ඒට නිකිලයට ඕන එකක් ගන්න පුළුවන් කියනවා. B ට බිඳුව ගන්න බෑ කියනවා. හරිද? ඒ දෙක ලියා ගන්න. ටියුට් එකේ සංඛ්‍යා රේඛාවක් කියනවා. සංඛ්‍යා රේඛාවට උඩ ඉස්තැන් දෙකේ තියෙන එක. දාගන්න එක. හරි. මගන්න දෙක කාට හරි එකකින් ප්‍රශ්නයක් තියෙනවද අහන්න? chat එකට ආවයි ගන්න. හරි. අන්තිමට දැන්නේ මේ මෙහෙම කියනවා නම් ආපහු දැන් අතන කිව්වේ එක සැරේ AB නිකිල වෙන්න පුළුවන් බිඳුව වෙන්න බෑ sorry B බිඳුව වෙන්න බෑ කියලානේ. මෙතන කියනවා ඒකමයි AB විදියට කියන්න ඕන. Aට ඕනම නිකිලයක් ගන්න පුළුවන්. මෙතන හරි ක්‍රමාවක් දාලා හරි හා ඒ වගේම B ධන නිකිලයක් වෙන්න ඕන. මෙතන තියෙන්නේ ධන නිකිලයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ B ට කවදාවත් බිඳුව වෙන්නේ නැහැ නේ. එතකොට B ට එතකොට 1 2 3 4 ධන කෙනෙක් වෙන්නේ. එතකොට ආපහු මේක වැඩේ සෙටල් වෙනවා. ඒ කියන්නේ අර මං කලින් කිව්ව කොන්දේසි තුනම තියෙනවා. මොකද්ද? භාග සංඛ්‍යාවක් විදියට ලියන්න පුළුවන්. ඒ වගේම භාග සංඛ්‍යාවක් විදියට ලියන්න පුළුවන් වගේම නේද? හරය ලවයේ දෙකම නිකිල වෙනවා. වගේම හරය බිඳුව වෙන්නේ නැහැ කියන කොන්දේසි තුනම සපුරන විදියට සපිරාලෙන විදියට වකර. වචනයක් කියනනේ දැන් මේ වගේම තියෙනවා. සපිරෙන විදියට අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. හරිද?
ඊළඟට එතකොට මෙතනින් මේ කතාව ඉවරද? තව චුට්ටක් තියෙනවා මේ කතාවේ. ඊළඟට අපිට කියන්න තියෙනවා දැන් යටින් තියෙනවා මේක printing mistake එකක් වෙනවා. මෙම අර්ථ දැක්වීම දෙකම එකිනෙකට ශුන්‍ය වේ කියනවා. ශුන්‍ය නෙමෙයි මොකද්ද වෙන්නේ? තුල්‍ය වෙන්නේ. සමාන කතා දෙකක් නේ එකිනෙකට සමාන කතා දෙකක් මම කියුවේ. මෙම අර්ථ දැක්වීම දෙකම එකිනෙකට මොකද්ද? සමාන වෙනවා, තුල්‍ය වෙනවා. ඊට පස්සේ පුතේ පරිමේයවා කියුනම් පරිමේය නොවන ඒවා අපි කියන්නේ Q dash කියලා. හරියට කුලක පාඩමේදී කිව්වේ ඒට අයිති නැත්තම් කුලකයේ ඒට අයිති නැති උන් A dash. Q නම් Q dash A නම් A dash. අන්න ඒ වගේ අපිට කියනවා අනේ ඉදිරිය අපිට කියනවා අපරිමේය සංඛ්‍යා. දැන් පරිමේයනේ අපරිමේය සංඛ්‍යා වලට පැටව වෙනම එකක් නැහැ. ඒකට අපි ගන්න Q dash. දැන් මොන අපි කතා කරා වර්ග කීපයක්. මොකද්ද? නිකිල Z. ධන නිකිල වලට Z ප්ලස් ගත්තා, Z මයිනස් ගත්තා ඍණ නිකිල වලට. ගොඩ. ඊට පස්සේ අපි කතා කරා ප්‍රකෘති ඒවා. ස්වභාවික ඒවා කියවනේ. නැචරල් හින්දා එතෙන්ට ගත්ත n. ඊට පස්සේ පරිමේය වලට Q කිව්වා, අපරිමේය නම් Q කියලා කිව්වා. මට විනාඩියක් දෙන්න පුතේ. පාතාලේ උන්ට බන්දි කරන්න නැහැ නේ පුතා. රීනේම් වෙන්න එක්ක අයින් වෙන්න. මා කඳුරේ මදුෂ් එක්ක රීනේම් වෙන්න බෑකෝ. මැරිච්ච උන්ට බන්දි කරන්න නැහැ. ඊට පස්සේ බන්දි ගාස්සුවක්වත් ගන්නේ කොහොමද? ආයතන වල මට තමයි ගෙවන්න එන්නේ. නම හදාගනි රීනේම් කරන්න. තමන්ගේ නම රීනේම් කරගන්න. තමන්ගේ නම රීනේම් කරගන්න. කියාද? හරි. ඔන්න ඕක තමයි පුතේ අර මං ආව ගමන් කිව්වේ ඔක්කොටම රීනේම් වෙන්න ඕන කියලා. එතකොට ඕකෙන් දැන් ඔයාලට තමයි ප්‍රශ්න වෙන්නේ. ඊළඟ දවසේ තමන් රීනේම් කරගන්න දේ කියන්නේ තමන්ගේ නම හරියට දාගන්න නැතුව ආවොත් ක්ලාස් එකෙන් ඔයාවත් අයින් කරනවා. ඔයාලට තමයි ඕකෙන් හානියක් වෙන්නේ. දැන් ඔයාලගෙන් ලින්ක් ෂෙයා වෙලා ඉන්නේ. මං මගේ පන්තිින් උන්ට විතරයි ලින්ක් දාලා තියෙන්නේ. පන්ති හිටපු ආපු. එතකොට ඔතනින් අනිවාර්යයෙන්ම දැන් හෙට එකක් තියෙනවා. ඒකෙන් මම ලින්ක් එක දන්නේ කියාටත් යවනවා දැනට. හෙටත් යවනවා. ඒකේ වුණා නම් අවුලක් නැහැ. දැන් මේකේ මේ උඹලා තින් ලින්ක් එක ගිහිල්ලා ඇවිල්ලා ඉන්නේ. ඒකින්ද ඒකෙන් හානිය වෙන්නේ Tamanට ලබන සතිය වෙනකොට Taman හැමෝම රීනේම් කරන් ඉන්න නැත්තම් ඔයාලා දන්නවා ඇති ආයේ Zoom එකෙන් ලොග් වෙන්න බැරි වෙන්න report කරන්න පුළුවන්. කොහෙවත් Zoom යන්න නැති වෙන්න. ඒකද එහෙම කරන්න එපා. හරිද? හරි. මම මීටින් එක ලොග් කරන්නේ නැහැ මොකද ඔයාලා තින් හදිසියෙ ලොග් අවුට් වුණොත් ආයේ මට මැසේජ් දාලා ඉන්න වෙනවනේ. ඒකින් අපරිමේය සංඛ්‍යා ගැන කතා කරනකොට Q dash Qට අයිති නැහැ. ඒ කියන්නේ අර විදියට කියන්න බැරි අය. එහෙම අය ඉන්නවද? ඔව්. අර අපි කලින් කතා කරපු මූලාගයන් මූල 3 මූල 5. හැබැයි චූටි මූල 9 ගන්න බෑ මේකට. ඇයි? මූල 9 කියන්නේ 3. 9 වර්ගමූලය කියන්නේ 3. එහෙනම් ඒක ගන්න පුළුවන්ද? ඒක ගන්න බෑ. එහෙනම් මූල 3 මූල 5 මෙන්න මේ වගේ ඒවා අපිට ගන්න පුළුවන් කමක්. හොඳයි.
ලියා ගන්න එතෙන්ට උදාහරණයක් විදියට ඒක. අපරිමේය සංඛ්‍යාවලට උදාහරණයක් විදියට ඒක දාගන්න. ඒ කියන්නේ ටියුට් එකේ අපරිමේය සංඛ්‍යා සඳහා උදාහරණ කියලා සංඛ්‍යා රේඛාවට යටින් තියෙනවා. හරි. ඊට පස්සේ අපි දන්න කෙනෙක් ගැන කියනවා. අපි දන්න කෙනෙක් තමයි පැටව. අපි දන්න කෙනෙක් තමයි මෙන්න මෙයා. මේ සංකේතය අපි ගන්නවා 22/7 කියලා. ඒ අපේ පාස්වර්ඩ්. හැබැයි දන්නවද මෙයාත් අපරිමේයයි. එතකොට මේ කියලා තියෙන්නේ ගණනය කිරීමේ පාස්වර්ඩ් සඳහා විතරයි. ඕම කියලා තියෙන්නේ ගණනය කිරීමේ පාස්වර්ඩ් සඳහා විතරයි. එතකොට ඔයාට මේ අගය හැමදාම දාලා හදපු ගණන් වලින් ආවේ ආසන්න වශයෙන් නිවැරදි උත්තර විතරයි. හදපු ගණන් අපරාධද? එහෙම වෙන්නේ නැහැ පුතේ. දැන් නාසකයෙන් හදන ගණන් හරියටම හරියන්නේ නැහැ නේද? ඒකනේ කියන්නේ උල්කාපාතයක් එහෙම වැටෙනකොට නේද? ලංකාවේ දකුණු මුහුදට වැටෙයි කියලා කියනවා. වැටෙන තැනක් ගැන හරියට කියන්න පුළුවන්ද? බෑ. මේ සාගරයට වැටෙයි කියනවා. වැටෙන තැනක් ගැන හරියට කියන්න පුළුවන්ද? බෑ. එතකොට නාසයක හදන ගණන් පවා ඔන්න ඔය පොඩි දෝෂ තියෙන හින්දා තමයි යාලා කියන්නේ අද දකුණු මුහුදට නම් යන්න එපා කියනවා. නේද? ඒ වගේ කොන්දේසි දාන්නේ එයාලගේ ගණනය කිරීමෙන් ලැබෙන උත්තරේ පොඩි වැරදි. ඒ කියන්නේ ආසන්න වශයෙන් හරි ගණන් තමයි හදන්නේ. මොකද දැන් ඔයා දන්නවා ඔයා 10 වසරේදී ගුරුත්වාකර්ෂණය කියලා ගත්තේ ගුරුත්වාකර්ෂණ බලය කියලා ගත්තේ කීයද? 10යි. 11ට එනකොට ඔක 9.8 වුණා. ඒ ලෙවල් කාලේ 9.8යි 1 වෙනවා. කැම්පස් ගියා වායුගෝලයේ පීඩනය ගැනත් දෙනවා කියන්නේ. මේ වගේ වායුගෝල පීඩනයක් තියෙනවා. ඊට අමතරව බලපෑම් කරනවා ආර්ද්‍රතාවයේ තෙතමනීය ගතිය පවා බලපෑම් කරනවා. යම් වස්තුවකට උණ්ඩයකට ඉලක්කයකට යන කාලේ ටාගට් එක මේවට බලපෑම් කරනවා. නිවැරදිතාවය ආසන්න වශයෙන් තමයි නිවැරදි වෙන්නේ. ඒවා හිතන්න එපා. 5 කියන්නේ අපරිමේයයි. මට චූටි කාලේ තිබ්බ ලොකු ප්‍රශ්නයක්. එයි මේ ගණන් එකක්වත් හරි නැත්නම් අපි හදන්නේ. නැත්තම් පුතේ දකුණු මුහුදට වැටෙන්නේ උතුරු මුහුදට කියලා දන්නේ නැතුව මුහුදු යනවනේ. ආසන්න වශයෙන් හරි උත්තර ගන්න එක වටිනව නේද? උල්කාපාතයක් වැටෙනකොට වැටෙන්නේ මේ අගට කියලා කියනවා. ඔබ මේ පැත්තට යන්නේ නැන්නේ. කොහාටද දන්නේ නැතුව හිටියොත් ඒකින්ද එහෙම හරියන එක වටිනවා. හරි. ඔන්න ඕක ගියාට පස්සේ අපි කියනවා තව කුලකයක් තියෙනවා. තව කුලකයක් තියෙනවා රියල් ඒවා. තාත්වික සංඛ්‍යා. තව එකක් තියෙනවා තාත්වික. තාත්වික කියන්නේ පරිමේය සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා ඇතුළත් සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කළ හැකි සියලුම සංඛ්‍යා තාත්වික සංඛ්‍යා කියලා කියනවා. ඒකට පරිමේයද අපරිමේයද ඒ කිසිම අදාළත්වයක් නැහැ. තාත්වික සංඛ්‍යා කියලා අපි එතනදී කතා කරනවා. අපි තාත්වික R වලින් කියනවා. නිකිල Z වලින් කියනවා. දැන් ඉවර වෙනවා ටික. ඒ සංඛ්‍යා සෙට් එක ඉවරනවා. නිකිල Z. තාත්වික R. ප්‍රකෘති මතක කරගන්න. Q. sorry N. ඊට පස්සේ පරිමේය Q. අපරිමේය Q dash. ඔච්චරයි ඉගෙන ගත්තේ. මහා ලොකු දෙයක් නෑ. හරි. මේක මේ 7න් 8න් උගන්වන්න තිබ්බ පාඩම 11ට දාලා තියෙනවා. කමක් නැහැ ඉගෙන ගන්න ඉතින්. සිලබස් එකේ පළවෙනි පාඩම හොඳයි. ඔන්න ඕක තමයි අපිට කියලා දෙන වැදගත්ම දේ මේ පාඩමේ සංඛ්‍යා සම්බන්ධයෙන් අපේ එදිනදා දැනුමට ජීවිතේ දැනුම. ඔන්න එතනින් එහා පැත්තේ ටික චුට්ට ගණන් හදන්න උදව් වෙනවා. දැන් මේ ටිකෙන් ගණන් හදන්න නෑ.
පස්සේ කාලෙක උදව් වෙනවා උත්තර තියදී අපරිමේය උත්තර තියන්නේ ඒ ටිකට උදව් වෙනවා. හරිද? ටියුටර් යටදී ඉස්සරහ තියෙනවා එතනදී ලියන්න දෙයක් නැහැ මම ටයිප් කරලා තියෙනවා කතාව මොකද්ද? තාත්වික සංඛ්‍යා කුලකේ කියනවා පරිමේය හා අපරිමේය සංඛ්‍යා සියල්ලම එනම් සංඛ්‍යා රේඛාවක් මත පිළිදෙන්න පුළුවන් ඔක්කොම උන් ටික පොදුවේ තාත්වික උන් කියලා අපි කියනවා. එම තාත්වික සංඛ්‍යා කුලකය R මගින් අංකණය කරනවා. ඉතින් ඒ කුලකයට ඔයාට ඕන එකක් දාගන්න පුළුවන්. ඒ කුලකයට ඔයාට අවයව විදියට ඕනම කෙනෙක්ව දාගන්න පුළුවන්. ඕන කුලක අංකණයෙන් ලියලා ඒ කුලකයේ විදියට ඕනම අවයවයක් දාගන්න. හරි. තාත්වික කියන්නේ පරිමේය අපරිමේය ඊළඟට අපි යනවා පුතේ දශම නිරූපණයන් ගැන කතා කරන්න. දැන් තාත්වික සංඛ්‍යානේ දැන් තාත්වික සංඛ්‍යා කිව්වා මේකේ තියෙන්න පුළුවන් පරිමේය අපරිමේය මේ සියල්ලම තියෙන්න පුළුවන්. තාත්වික සංඛ්‍යා කිව්වම පරිමේය අපරිමේය මේ සියල්ලම තියෙන්න පුළුවන් කියලා තියෙනවා නේද? තප්පරයක් දෙන්න. අනවශ්‍ය නම් වලින් ආවම මම report එකක් ගාලා අයින් කරනවා. හරි. දැන් තාත්වික සංඛ්‍යා කිව්වහම දශම නිරූපණයක් ගැන කතා කරනකොට ඔන්න මම දශම සංඛ්‍යා සෙට් එකක් ඔයාලට ලියලා පෙන්නනවා. ඔයා ඊට පස්සේ මේ වගේ තියෙන යම්කිසි දේවල් ටිකක් අඳුර ගන්න ඕන. මේ වගේ තියෙන යම්කිසි දේවල් ටිකක් අඳුර ගන්න ඕන. මම ඔයාලට ලියලා පෙන්නනවා. සංඛ්‍යා සෙට් එකක්. මම ඔයාලට ලියලා පෙන්නනවා දශම සංඛ්‍යා සෙට් එකක්. හරි. ඔන්න බලන්න ඒ සෙට් එක ඔයාලට පුළුවන්ද කියලා කුලක දෙකකට වෙන් කරගන්න. ඔයා මම ලියන වෙලේ හිතින් වෙන් කරගන්න බලන්න මේවා කුලක දෙකකට. හරි. මේ ලියන ඒවා ඔයා හිතින් කුලක දෙකකට වෙන් කරගන්න. මම මේ පොතේ තියෙන ඒවා සෙට් එකම ලියන්නේ. මොකද නැත්නම් අපිට වෙන වෙන ඒවා අරගෙන හිතේ ඉන්නකොට මේ වගේ දශමගියන් මෙන්න මේ ටික කියලා. පළවෙනි එක 4 මට පුතේ 4 කියන එක ලියන්න පුළුවන් 4.0 ඇත්ත නේද? 4 කියන එක අපිට ලියන්න පුළුවන් 4.0 දෙකෙන් එක කියන එක අපිට ලියන්න පුළුවන් 0.5. ඒ කියන්නේ ඕනනම් ලියන්න පුළුවන් 0.5. දැන් මෙයාලා මේ විදිහටම කොච්චර තිබ්බත් බින්දු ඉස්සරහට යනවා. ඔය තිත්තුනේ කියන්නේ ඒකයි. ඒ ආකාරයෙන්ම ඉදිරියට යනවා කියන එක තමයි වෙන්නේ. ඒ ආකාරයෙන්ම ඉදිරියට යනවා කියන එක තමයි කියන්නේ. 11 වෙදී මාට යගේ පුතේ අපිට තියෙනවා 1.375. මට ඕනනම් කියන්න පුළුවන් මේ කියන 1.375 ඒ ආකාරයෙන්ම මොන ඔය විදියටම ඉස්සරහට යනවා. ඊට පස්සේ 211ට 99 211 බෙදීම 99 කියන එක වැඩව අපිට ලියන්න පුළුවන් 2.13
1.3යි ඔන්න ඔය විදිහටම ඉස්සරහට යනවා. ඊට පස්සේ 767 යට 150 සමානයි 5.1.3.3.3 දැන් හැමෝම මේ ගොඩවල් දෙකට වෙන් කරන්න බලන්න. ගොඩවල් දෙකට වෙන් කරන්න බලන්න try එකක් දෙන්න. හරිද? අවසාන වශයෙන් අපිට එනවා 37.7 37.7 37.7 කියන එක වැඩි අපිට කියන්න පුළුවන් කොහොමද? 5.2 8යි 7යි 5යි 1යි 4 ආපහු 2යි 8යි 7යි 5යි 1යි 4 ආදී වශයෙන් එකම සෙට් එක ඉස්සරහට යනවා. පැහැදිලිද? දැන් ඔයාලා කවුරු හරි හිතින් වෙන් කරගත්තා නම් මට පොඩ්ඩක් කියන්න කොහොමද ඔයාලා මේ දෙක වෙන් කරගත්තේ කියලා හිතින්. කාට හරි අදාළක් කියනද අපි සර් මේක මෙහෙම තමයි වෙන් කරගන්නේ හිතෙන්. පළවෙනි තුනයි අන්තිම තුනයි ඈ ඇවුන්නේ සර් පළවෙනි තුනේ සර් දශම සංඛ්‍යාවල බිංදුව තියෙන්නේ දිගටම අන්තිම තුනේ බිංදුව නැතුව දිගටම ගමන් කරන එක. තවත් මේක හොඳට කියනවා නම් කවුරු හරි තවත් හිතුවොත් එයාගේ උත්තරේ හොඳයි. තවත් හිතුවොත් සර් පළවෙනි සංඛ්‍යා තුන කිසියම් මට්ටමකදී බෙදිලා ඉවර වෙනවා අනික් තුන දිගටම බෙදි යනවා. එල හොඳයි පට්ටයි හරි. ඔව් පුතේ බලන්න මේ පළවෙනි තුන ගත්තාම උන්ගේ සීමාවක් අපිට තියෙනවා නේද? එතනින් බෙදිලා ඉවරයි. කෙලවරක් තියෙනවා පුතේ. ඒවට කෙලවරක් තියෙනවා. අන්තයක් තියෙනවා. ඔන්න ඕම කෙලවරක් සීමාවක් අන්තයක්. දැන් බිංදුව ඇවිල්ලා දිගටම බිංදුව නම් යන්නේ උන්ගේ සීමාවක් දැකලා උන්ගේ අන්තය දැකලා උන්ගේ කෙලවර අපි දැකලා අන්න මේවට අපි කියනවා මොනවා කියලාද? අන්ත දශම කියලා. අන්ත දශම කියලා. තව සමහර ඒවා තියෙනවා. අනේ අපි එහෙම කෙලවරක් දකින්නේ නැහැ. අපිට එහෙම කෙලවරක් හොයන්නත් බෑ. බලන්න ඒවා මේක මේ එක තුන නේද දිගටම ගිහිල්ලා තියෙන්නේ. මේ තුනේ ඉලක්කම නේද දිගටම ගිහිල්ලා තියෙන්නේ. ඇයි? සමහර ඒවා මුල ඉඳලම බිංදුව ගියා. සමහර ඒවා යම් කිසි තැනකට පස්සේ එකම සංඛ්‍යාව ගියා බිංදුව ගියා. සමහර ඒවා මුල ඉඳලම එක සෙට් එකක් නැවත ආවා. එක සෙට් එකක් නැවත ආවා. බිංදුව නෙමෙයි යම් කිසි අගයන් ටිකක් නැවත ආවා. මෙතනදී යම් කිසි සීමාවකට පස්සේ එකම ඉලක්කමක් නැවත ආවා. මෙතනදී මේ ඉලක්කම් සෙට් එක මූ නැවත යනවා. නැවත සමාන දුරකින් නැවත යෙදෙන එකට අපි කියනවා සමාවර්තනය වෙනවා කියලා. සම දුරකින් නැවත එයාලා පිහිටන එකට සමාන දුරකින් නැවතත් එයාලා පිහිටන එකට අපි මොකක් කියලාද කියන්නේ පැටියෝ? සමාවර්තනය වෙනවා කියලා කියනවා. මොකක් කියලාද කියන්නේ? සමාවර්තනය වීමක් කියලා කියනවා. එහෙනම් දැන් මේව මොනවද? කෙලවරක් තිබ්බ හින්දා අන්තයක් තිබ්බා අන්ත දශම. මුන් නැවත එක කොටසක් හෝ එකක් හෝ කට්ටියක් කියන්නේ කොටසක්ම එකක් දෙකක් කට්ටියක් නැවත යනවා සමාන දුරකින් නැවත පිහිටීමට අපි කියනවා සමාවර්තනය වෙනවා කියලා. ටියුට් එකේ මුලින්ම ඉස්සනක් දීලා තියෙනවා ඔයාලට මේ ටික ලියන්න.
ඊට පස්සේ මම අර කියපු පැහැදිලි කිරීම තියෙනවා. සමාවර්තනය කියන්නේ මොකක්ද නේද? මුලින් ඉඳලම හරි යම් කිසි දුරකින් පස්සේ හරි එකක් හරි කොටසක් හරි නැවත යෙදෙනවා. සමාවර්තනය වෙනවා. අර අපි දාන්න බැරි වෙන්නේ නේද? ඔය 20 බෙදීම 6 වගේ ආවම 20 බෙදීම 6 වගේ ආවම 3.3 යන්න අනතර වෙන්නේ නැහැ. අපි වටේ අනතර කරේ. අන්න නැවත එදින අවස්ථා සමාවර්තනය වෙනවා. මේවා අනන්ත දශම කියලාත් කියනවා. හැබැයි භාවිතා වෙන්නේ නැහැ. වැඩිපුර කියන්නේ මොකක්ද කියලාද? සමාවර්ත දශම. අන්තයක් අනන්තය දක්වා අන්තයක් තියෙනවා අනන්තය දක්වා යනවා. හරි. අපි ඊළඟට මේ ටික වෙන් කරන්න පටන් ගන්නවා. අන්ත දශම. මෙසේ සමාවර්තනය වන කොටස බිඳුව නම් නැවත යන එක බිඳුව නම් අන්න උට කියනවා කෙලවරක් තිබ්බා කොනක් තිබ්බා අන්ත දශම. සමාවර්ත වන කොටස බිඳුව නොවන දශම සමාවර්ත දශම කියලා කියනවා. පසිදු කියලා ඉන්න කෙනා මයික් එක ඔන් වෙනවා. හරි. දැන් පැටව ඔයාට පුළුවන් මේ ටික ලියලා මොනවද අන්ත දශම මොනවද සමාවර්ත දශම කියලා තෝරන්න. බිඳුව තියෙන්නේ මොනවද? අන්ත දශම. මේවා සමාවර්ත දශම. වෙන් කළා ලියන්න. වෙන් කළා ලියා ගන්න. සමාවර්ත දශම සහ අන්ත දශම වෙන් කළා ලියා ගන්න. විනාඩියක් දෙන ඔය ටික ඉස්සෙල්ලා ලියා ගන්න. ඊළඟට සමාවර්ත දශම අන්ත දශම කියලා වෙන් කළා ලියන්න. ටියුට් එකේ 3 පිටුවේ තියෙන්නේ ඔක. ටියුට් එකේ 3 පිටුවේ. එතනින් අපි ආයෙත් ඊළඟ කොටසකට යනවා. ඊළඟ කොටසකට යනවා.
හරිද? කාට හරි මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න පුළුවන්. කාට හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ කොටසෙන් කියන්න පුළුවන්. හරි. අපි ඊළඟ පිටුවට යන්න කලින් මේ කොටසෙන් මොකක් හරි අවුලක් තියෙනවා නම් කියන්න පුළුවන්. මම ඊළඟ තියරිය කියලා දෙනවා ගාණක් හදන්න අවශ්‍ය වෙන දැනුමක්. ගාණක් හදන්න ගාණක උත්තරයක් ගැන හිතන්න අවශ්‍ය වෙන දැනුමක් ඊළඟට දෙන්නේ. මේ ලියපුවා සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තියෙනවද මෙහෙම ආවොත් කොහොම වෙයිද කියලා? කාට හරි එහෙම ගැටලුවක් තියෙනවා නම් කියන්න. හරි. අවුලක් නැහැ. හරි. අපි ඊළඟ කොටසට යන්න. කොහොමද අපි දැන් මේ පරිමේය සංඛ්‍යාවක් දිහා බලලා ඒක සමාවර්ත දශමයක්ද නැද්ද කියලා තීරණය කරන්නේ කොහොමද? පුතේ ටියුට් එකට ගියාම යට තියෙනවා සෑම පරිමේය සංඛ්‍යාවක්ම අන්ත දශමයක් හෝ සමාවර්ත දශමයක් වේ. පරිමේය සංඛ්‍යාවක් කියන්නේ ඒ කියන්නේ ඕනම එකෙක් අන්ත දශමයක් හරි සමාවර්ත හරි වෙන්න ඕන. හරිද? හරි. සමාවර්ත දශමයක් වෙන පරිමේය සංඛ්‍යාවක සමාවර්ත වෙනවා. ඔන්න මම කියන්නේ සමාවර්ත වෙන කෙනෙක්. ඕන්න සමාවර්ත අඳුර ගන්න විදිය බෙද බෙද ඉන්න ඕනේ නැහැ. සමාවර්ත අඳුර ගන්න බෙද බෙදම ඉන්න ඕනේ නැහැ. සමාවර්ත එකක් අඳුර ගන්න පුතේ. දැන් අපි දන්නවනේ මෙයා A විදිහම B ආකාරයට කියලා දෙන්නොත්. හරේ ඉන්න ඕන අනිවාර්යෙන්ම 2 හෝ 5 හැර වෙන ප්‍රථමක සාධකයක්. දැන් ගානක් දුන්නාම ඔයාට පේනවා නම් හරේ 2යි 5යි ඇර වෙන ප්‍රථමක සාධකයක් තියෙනවා. 2යි 5යි හැර වෙනත් ප්‍රථමක සාධකයක් තියෙනවා කියලා ඔයාට පේනවා නම් 2යි 5යි හැර වෙනත් ප්‍රථමක සාධකයක් තියෙනවා කියලා ඔයාට පේනවා නම් අන්න එතකොට අනිවාර්යෙන් කවුද? සමාවර්ත දශමයක්. ඒ කියන්නේ නැවත නැවත එන කෙනෙක්. ඒ කියන්නේ දැන් බලන්න 5 බෙදීම 3. මේ අනිවාර්යයෙන් මොකක්ද? සමාවර්ත. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ පුතේ 2 3 5 7 11 13 17 මේ ප්‍රථමකනේ මුංගෙන් මේ දෙන්න ඇරෙන්න. මේ දෙන්න හිතේ වැඩක් වෙන්නේ නැහැ. මේ දෙන්න හිතේ සමාවර්ත වෙන්නේ. මේ දෙන්න ඇරෙන්න ඕනම එකෙක්. ඒ කියන්නේ අගේ වෙන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම කිව්වොත් 12 බෙදීම 14. දහතුන බෙදීම 14. 13 බෙදීම 14 ගත්තොත්. දැන් මේකේ හරේ ඉන්නවා. කාවුද?
ප්‍රථමක සංඛ්‍යාව සාධකයක් විදියට. කවුද? දෙවරක් 7. 7 ඉන්නවනේ. 7 ඉන්නවනේ. එතකොට 2.5 ඉයරින්න වෙන කෙනෙක් ඉන්නවා නම් 2.5 ඉයරින්න වෙන කෙනෙක් ඉන්නවා නම් එයා අනිවාර්යයෙන්ම කවුද වෙන්න ඕන? දැන් මේ විදියට සමාවර්ත දශමයක් වෙන්න ඕන. එතකොට හරේ දිහා බලලා ඔයාට කියන්න පුළුවන් දැන් 7ම තියෙන්න ඕනේ. 14 කියන්නේ දෙවරක් 7නේ සාධකයක් වෙනවනේ. අන්න ඒ වගේ අවස්ථාවල ඔයාට ඒ ආදිහා බලලා ප්‍රකාශ කරන්න හැකියාවක් තියෙනවා. අපි බලමු මේක අපිට ඇත්තටම පුළුවන්ද? ටියුට් එකේ 4 වෙනි පිටුවේ මම අච්චු පොතේ ගණන් ටිකම අරන් දාලා තියෙනවා වගුවට යටින්. ඒ කියන්නේ 1 1 අභ්‍යාසයේ මුල්ම ගණන් ටික. ඔයා ඒවා ඉස්සරහින් ලියන්න. මෙයා සමාවර්තද අන්තද කියලා විතරක් මේ හැම ගානක්ම ඉස්සරහින් එයාගේ හරේ දිහා බල ලියන් යන්න. සමාවර්තද අන්තද කියලා ලියන්න. හරේ දිහා බලලා ලියන්න. බෙද බෙද ඉන්නේ ඔය වගේ ඒවා. හරිද? ඉවරයි නම් කියන්නේ ඉවරයි කියලා.
හරිය පැටව. හරි. දැන් ඇති වෙලාව. ඔන්න මම කියනවා දැන් උත්තර 4 දෙනෙක් දැම්ම ඉවරයි කියලා ඉතුරු අයත් ඉවර ඇති කියලා හිතනවා. වෙලාව ඕනද? වෙලාව ඕනද? හරි. ඕනේ. ඔන්න බලමු. හරේ දිහා බලනවා. හරේ දෙක හෝ පහ හැර වෙනත් එක්කෙනෙක් ඉන්නවා නම් පළවෙනි කෙනා. ඒ අපිට කියන්න පුළුවන් යට ආයිනේ අන්තයි. අන්තයි. ඊළඟට ඉන්නවා හතරදීම තුන සමාවර්තයි. අයි වෙනත් ප්‍රථම කෙනෙක් කියා. 6 වෙදීම 5 අන්තයි. අයි 5 හිටියේ 5 හිටියොත් වැඩක් නැහැ අන්තයි. පැහැදිලිද? අර දෙන්න ඇරෙන්න වෙනත් කෙනෙක් තමයි ඉන්න ඕන. අර දෙන්න ඇරෙන්න වෙනත් දෙන්නෙක් තමයි ඉන්න ඕන. හරි. ඊළඟට 10ට 36. පුතේ 10ට 36 කියන්නේ 3 වරක් 12 කියලා 36 කියන්න පුළුවන් නේද? 36 3 වරක් 12 කියලා කියන්න පුළුවන්. එතකොට 36 නේද? 3 වරක් 12 කියලා 36 කියනවා නම් එහෙනම් යට තියෙනව නේද ප්‍රථම කෙනෙක්? එහෙනම් මෙයා අන්තයි. sorry සමාවර්තයි. 3 කියන්නේ සමාවර්තයි. බලන්න හදලා නැද්ද කියලා. සමාවර්තයි. ඊට පස්සේ 13ට 27. 27 කියන කෙනා ලියන්න පුළුවන් 3 වරක් 9. ඉන්නවා ප්‍රථම කෙනෙක්. සමාවර්තයි. අන්තිමේට මේ ඉන්නේ 36ට 256. බලන්න 35ට 256ට ප්‍රථමක සාධකයක් ඉන්නවද බලන්න. 256ට ප්‍රථමක සාධකයක් ඉන්නවද බලන්න. නෑ. එහෙනම් අපි ලියා ගන්න පුළුවන් කීයයි කියලා. මොකක් කියලාද? අන්තයි. හරිද? කාට හරි අවුලක් තියෙනවද කියන්න? හරි. අපි ඊළඟ එකට යමු. මේ වගේ කැටි කළ ආකාරයක් ගැන කතා කරනවා. හරි. මම සමාවර්තයක් කැටි කරලා දක්වන ආකාරය ඊළඟට කියන්නම්. සමාවර්ත දශම ටිකයි කැටි කළ ආකාරයි ගැන. සමාවර්ත සහ යාළගේ කැටි කර ආකාරය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ඊළඟට කියලා දෙන්න. උදේ අපි මේ සමාවර්ත දශම ටික කලින් ගත්ත ටික මම ආයෙ ලියා ගන්නම්.
කලින් අපේ තිබ්බ සමාවර්ත දශම ටික මම ගන්නම් ආපහු. මම ඊට පස්සේ වෙන්නනම් කොහොමද යාළුවා කැටි කරලා ප්‍රකාශ කරන්නේ කියලා. කැටි කරලා පෙන්නනවා කියන්නේ දැන් මේක ආය යනවනේ. එහෙම යනකොට කොහොම ගුණාකාර වලින්ද ප්‍රථමක සංඛ්‍යා හොයාගන්නේ? චූටකින් මේ ප්‍රථමක සංඛ්‍යා හොයා ගැනීම සම්බන්ධයෙන් චූටි ප්‍රශ්නයක් තියෙනවලු. ප්‍රථමක සංඛ්‍යා හොයා ගැනීම සම්බන්ධයෙන් චූටි ප්‍රශ්නයක් තියෙනවලු. චුට්ටක් ඉන්න මේ ඉෂාන් පොඩක් ඉෂාන් ආයෙත් හම්බෙන්නේ නැහැ ඊළෙන්. හරි. තුන් හතර දෙනෙක් සෙට් වෙලා ඇවිල්ලා හිටියා අර බොම් පාට්ටු දා හිටියේ. හරි. මොකක්ද දන්නේ නේ ගන්න මොඩ ආදල්ලේ? මට ඒක කිසිම රහක් තේරෙන්නේ නැහැ. ඌ නම් තුනකින් ආවා. මුලින් සමීර කියලා ආවා, පස්සේ ආයෙ වෙන නමක් දාන්න ආවා, දැන් ආ ඉෂාන් කියලා දාන් එනවා. හරි. අර සමහරු කියනවනේ වෙන්න කියනව නෙමෙයි කියලා. සමහරු දේවල් කියනවා වෙන්න කියනව නෙමෙයි කියලා. මම කියන්නේ නොවෙන්න කියනව නෙමෙයි. ඕකුන් තමයි තාට් ටික කාලයක් යනකොට අර පාරවල් ලයින් හඳුන් කූරු විකුණ කල්ලි ගා ගන්න. මන්නම් කියන જાති වෙනවා පුතේ සාමාන්‍යයෙන්. ඕකුන්ට එහෙම වෙන්නේ. හරි. ඔන්න දැන් මන්නම් සාප කරනවා. නරක පුරුද්දක් වෙන්නේ මම සාප කරනවා. මේ තියෙන්නේ සමාවර්තයක්. ඔන්න බලන්න මේ සමාවර්ත දශම ටික මම ඔයාලට පැහැදිලි කරන්න කොහොමද කැටි වෙන්නේ කියලා. කොහොමද කැටි කරලා ලියන්නේ කියලා ඊට පස්සේ අරගේ ප්‍රශ්නට උත්තර දෙන එක ප්‍රශ්නයක් ආවා කොහොමද හොයන්නේ කියලා. ඒකටත් මම උත්තරයක් දෙන්නම්. උදේ මේ තියෙන සමාවර්ත මේ කැටිකල් ආකාරය උදේ මෙහෙම දිගට ලියන්න ඕනේ මෙහෙම දිගට ලියන්න ඕනේ එහෙම දිගට ලියන්නේ නැතුව අපිට පුළුවන් මෙයාලා යම් කිසි ක්‍රමවේදයකට දක්වන්න මේකමයි වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් මේ ටික් දාලා දැන් 4 ලියනවනේ. හරි. මේ පාඩම අමාරු නෑ යන්නේ. අමාරුද කියලා අහන්නේ හරි. මේ බලන්න. දැන් මේක මේ නැවත ලියන්න නේද කැටි කරලා. දැන් පුතේ ඔයා මට කියන්නේ මේකේ සමාවර්තනය වෙන අගය කීයද? පළවෙනි එකේ සමාවර්තනය වෙන අගය කීයද? නැවත එදින්නේ කවුද? 4. එහෙනම් මම පුතේ ඒකගේ ඔළුව උඩින් තිතක් තියෙනවා. එතකොට මේක දැක්කම ඕන කෙනෙක් දන්නවා මූ තමයි දිගටම යන්නේ. දැන් මෙතන කවුද යන්නේ? 1යි 3යි යන්නේ. එතකොට පුතේ මේ අතර කියන මේ යන හැම එකාගේ මොළ උඩින් තියනව නෙමෙයි. දැන් මේකෙදි මම 1යි 3යි උඩින් තිබ්බා. මෙයාදී මම කියන්නේ 5 ලියලා 1යි මෙයා කියන්නේ කවුද නැවත 3. හොඳට මතක තියාගන්න. එකෙක් විතරක් යනවනම් උගේ උඩින් තිතක් තියෙනවා. දෙන්නෙක්ගේ සෙට් එකක් නැවත යනවනම් දෙන්නගේ මුඩින් තියෙනවා 3ක් 4ක් 5ක්
ඒ කියන්නේ දෙකකට වඩා සෙට් එකක් යනවා නම් කොන් දෙකේ උන්ගේ උඩින් තිත් තියෙනවා. කාගෙන්ද තියන්නේ? කොන් දෙකේ උන්ගේ උඩින් තිත් තියෙනවා. පැහැදිලි? කොන් දෙකේ උන්ගේ උඩින් තිත් තියෙනවා. කොන් දෙකේ උන්ගේ උඩින් තිත් තියෙනවා. අන්න ඒක තමයි කරන්නේ. පැහැදිලිද වෙච්ච දේ? එකෙක් නම් උන්ගේ උඩින් දෙන්නෙක් නම් එහෙම දෙන්න උඩින් ඒ කියන්නේ ඒ සෙට් එකේ දෙකොණෙන් තියන්නේ. යම් කිසි සෙට් එකක් නැවත නැවත යනවා නම් ඒ සෙට් එකේ දෙකොණෙන් තමයි තියන්නේ. දෙකොණේ ඉන්න ඉලක්කම් දෙකොණින් තිත් තියෙනවා. එතකොට බලන එක ආදන්නවා මේ සෙට් එක නැවත නැවත යන්නේ. මෙතනින් මේකම ආපහු සැරයක් ලියුවාම හරි මේකම ආපහු ලියුවාම හරි කියලා බලන එක ආදන්නවා. ලියාගන්නේ මේක ඇවුලක් තියනවා නම් කියන්නේ මේ සමාවර්තනය වෙන එකේ සමාවර්තනය වෙනවාගේ කැටි කර ආකාරයෙන් දක්වන එකේ ඇවුලක් තියනවා නම් කියන්නේ මොකද්ද මේ IT ක්ලාස් එකක් 9 වෙනකොට පටන් ගන්නවා කියන්නේ? කාගේද? මගේ පන්ති ඉවර වෙන්නේ 11ට. හරි. මට පොඩ්ඩක් කියන්න මේ හරිතාගාරේ ඔයාලගේ මේ IT group එක ඇතුලේ මගේ link එක share කරාද කවුරු හරි? මේ Zoom link එක. සර් IT වලට group එකක් නැහැ. group එකක් නැද්ද? නෑ සර්. එතකොට ඔයාලා කොහොමද දැනගන්නේ class එක? සර් link එක email කරනවා. හැමෝටම
ඔව් ඊමේල් ගෲප් එකක්ද තියෙන්නේ එතකොට සර්ගේ ගෲප් කරලා ඊමේල් එකනේ හරි හරි දැන් මම දන්නේ ඉතින් මේ මම 9ට පේපර් ක්ලාස් එක පටන් ගන්නවා මේක පැහැදිලි කිව්ව දැන් කියලා දීලා 9ට පේපර් ක්ලාස් එක පටන් ගන්නවා මම දන්නේ IT සර් එක්ක කතා කරගෙන ඔයාලා එක්ක වෙන මැත්ස් පන්තියක් හොයාගන්න ඕන එක්ක IT එක වලින් දාන්න ඕන එක්ක වෙන මොකක් හරි බලන්න ඕන මගේ ක්ලාස් වෙනස් කරන්න බෑ හරි සර් හැමදාම මේ ටයිම් එකටම පේපර් ක්ලාස් එක යන්න මේ මේ පේපර් ක්ලාස් එක යන්නේ මේ ටයිම් එකමයි මේකට එන්න අමාරු අයට තව එක ටයිම් එකක් තියෙනවා අඟහරුවාදට 6යි 8යි මම හිතනවා අඟහරුවාද 6:00 කියන්නේ ගොඩක් අයට ක්ලාස් තියෙන ටයිම් එක හරි සර් තෑන්ක් යූ 9:11 ඇරලා ඉන්න අමාරු නම් කමක් නැහැ ඒ උනාට දැන් පුරුදු වෙන්න එහෙම නැතුව ජීවිත කොට දාන්න බෑ පුතේ මේ තත්ත්වයට එනකොට මමත් මහා ලොකු තත්ත්වයක නෑ ඒනකොට මේ තත්ත්වයට එනකොට මම නිදි මරපු නිදි නැතිව ගෙවපු බඩගින්නේ ගෙවපු කන්න නැතුව ගෙවපු දවස් ගාන අධිකයි පා ජීවිතේ ඉස්සරහට යනවා එහෙම කරන්න ඕනේ මම චුට්ටක් අර තියරිය කියලා ඉවර කරන්න කලින් අර හරය ගැන ප්‍රශ්නයක් ආවනේ පුතේ දැන් උඩ මොකක් හරි හිටියම් හිතනවා අපි 7 හිටියා 7 යට හරයේ ප්‍රථම සාධක කියන්නේ මොනවද පුතේ දැන් ඔන්න යට 36 තිබ්බා කියලා හිතන්න 36 සාධක කියන්නේ මොනවද එක් වරක් 36 දෙවරක් 18 තුන් වරක් 12 හතර වරක් 9 හය වරක් 6 මේ 36 ලියන්න පුළුවන් ආකාරනේ 36 ලියන්න පුළුවන් ආකාර එතකොට 36 ලියන්න පුළුවන් ආකාර මෙහෙම වෙනකොට ඕකේ ප්‍රථමක සංඛ්‍යාවක් කොහේ හරි ඉන්නවනම් ඒ කියන්නේ දෙක ප්‍රථමකයි තුන ප්‍රථමකයි 2යි 3යි විතරයි වැඩිව මෙතන ඉන්නේ ප්‍රථමක සංඛ්‍යාවලට 2යි 3යි විතරයි හැබැයි අපිට කියනවා හරේ 2යි 5යි ඇරෙන්න වෙන එකෙක් හිටියොත් 3 ඉන්නව නේද 2යි 5යි ඇරෙන්න වෙන එකෙක් කියලා කියන්නේ 3 ඉන්නවා එහෙම වුණොත් හරේ ප්‍රථමක සාධකයක් තියෙන හින්දා මෙයා සමාවර්ත වෙනවා කියලා අපිට කියන්න පුළුවන් පැහැදිලිද ප්‍රථමක සාධකයක් තියනවාද කියලා පුතේ හොයාගන්න එහෙමයි මැසේජ් එක දාපු කෙනාට කීයද කියලා කියන්නේ ඩවුට් නැතුව යන්න ඕන දවස් ඉවරලා යනවා සාධක ලියනවා සාධකයක් කියන්නේ දෙන්නෙක්ගේ ගුණිතයක් විදියට යාව ලියාගෙන යන්න පුළුවන් නම් ඔහොම සාධක ගැන අවුල තිබ්බ කෙනාට හරි එල හරි දැන් අද දවසේ උගන්වපුවාගේ සම්බන්ධයෙන් කාට හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කාට හරි මොනියම් හරි ගැටලුවක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න පුළුවන් විනාඩියක් දෙනවා අපිට තව තියරි පාර්ට් එක ඉවර කරගන්න පේපර් ක්ලාස් එක තියෙනවා ඔයාලා ඔහොම ඉන්න අඩුම ගන්න පේපර් ක්ලාස් එක ගැන කතා කරගෙන ඒ ටික කරගෙන හරි පේපර් එකක් මම දීලා තියෙන්නේ ලින්ක් එක යවන්නවත් දෙන්නේ නැහැ. ඊටු ටික කෝල් කරනවා. කවදාවත් කිව්වට අහන්නේ නැහැ විනාඩියක් පරක් වෙනකොට ඉවසලා ඉන්න කියලා. හරි.
පේපර් ක්ලාස් එකට අනිත් අය ලොග් අවුට් වෙන්න එපා තාම. ලොග් අවුට් වෙන්න කිව්වේ නැහැ. හරි. එහෙනම් තියරි පන්තිය මෙතනින් ඉවර වෙනවා. අවුලක් තියෙනවා නම් කියන්න කියලා කිව්වේ. තියරි පන්තිය මෙතනින් ඉවර වෙනවා. පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. හරිතාගාරේ යන අය, IT යන අය ඉතින් තමන් කතා කරලා ගුරුවරයාත් එක්ක තීරණයක් අරන් එන්න. ගුරුවරයාත් එක්ක කතා කරලා තීරණයක් අරගෙන එන්න. එහෙම වුණොත් ඒක ලොකු අවුලක් වෙනවා. ඊළඟ Sir, sir, paper එව්වද? පේපර් එක එවලා නේද තිබ්බේ? නැද්ද? මම පේපර් එකත් ගෲප් වලට දාන්නම්. සර් මම පේපර් එකක් දැම්ම ගෲප් එකට. අර ගෲප් එකට දැම්මේ නැහැ නේ? දැම්ම සර් දැම්මා. දැම්ම දාගෙන තමයි. දාලා තියෙන්නේ. සර් grade 11 එකනේ. හරි. ඔව් grade 11 එක. හරි. Thank you sir. දැන් grade 11 ඉන්නේ grade 11 ඒවා ලියන්න එපා. අපිට දාලා නෑලු. උතේ මේ අල්ලගන්න පේපර් ක්ලාස් එකේ link එක දාපු කෙනාව. මම නෙමෙයි link එක දැම්මේ. සර් මම ගෲප් එකටම